පින්වත්නි බුද්ධ ශාසනය ලෝකයේ හැම රටකම නැහැ. බුදුදහම තිබුණ රටවල් වලත් බුදුදහම විනාශයට පත් වුණා. අපේ රටේ බුද්ධ ශාසනය කීප අවස්ථාවක්ම විනාශ මුඛයට ගියා. අද වෙනකොට ලංකාවේ අස්සක් මුල්ලක් නැර විහෙර විහාර ඇති වෙලා බෞද්ධ ජනතාව ඒ හැම පළාතකම පැතිරිලා ආගමික වතාවත් කරන මහා පුණ්‍ය සම්පත් රැස් කරන ජනතාවක් බවට පත් වුණා. ලංකාවාසී බෞද්ධ ජනතාවට අබෞද්ධ ජනතාවට මේ නිවැරදි ප්‍රතිපත්ති මාර්ගය තේරුම් බේරුම් කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අන්‍යාගමික අයත් රහස්‍යගතව බණ අහනවා. ඒගොල්ලන්ට එවැනි දහමක් ලැබිලා නැහැ. සත්ව ඝාතන ආදී පව් කරන ජීවිත. බුදුදහම සියලු පාපයන්ගෙන් මිදීම සඳහා කළ දේශනාවක්. සත්ව ඝාතන ආදී පස්පව් කිරීම සපුරා තහනම්. පස්පව් කළොත් නරක ආදී සතර පා දුකටපත් වෙනවා. පස්පවෙන් වැළකුණොත් ලෝකයේ මහා ධනවතා වෙනවා. සියලුම සැප සම්පත් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පහදලා දීලා තියෙනවා. වටිනා ජාතක දේශනාවන් තියෙනවා. වටිනා සූත්‍ර දේශනාවන් තියෙනවා. ඒවා හැම කෙනෙකුගේම ජීවිතය සකස් කර ගන්නට කරපු දේශනාව. හරි බලතේවා. අන්න ඒවා තමන්ගේ ජීවිතවලට සම්බන්ධ කරලා අඩුපාඩුකම් යට කරලා ජීවිතය ඉදිරියට ගෙන යන්න ඕන. හදා වඩාගත්ත මවුට පියාට අනිවාර්යෙන් අපෝපස්ථාන කළ යුතුමයි. ඒ මවුට පියාට සලකන දරුවෝ මරණයෙන් පස්සේ නිම්මාන රතී කියන දෙව්ලොව උපදිනවයි කියලා ධර්මයේ පෙන්වනවා. සියලුම සම්පත් නිර්මාණය කරන්න පුළුවන්. ඕන වර්ණයක් ගන්න පුළුවන්. ඒ තරම් බලති දේව කොටසක් තමයි නිම්මාන රතී දෙව්ලොව ඉන්නේ. මවුට පියාට සලකන දරුවෝත් ඔන්න ඔය දිව්‍ය ලෝකයට ගිහිල්ලා මහා සැප සම්පත් උදා කරගන්න බව මේ තථාගත ධර්මයේ පෙන්වනවා. තුනුරුවන් වඳින පුදන අය, දාන සීල භාවනා පින්කම් කරන අය සතර පාදුකින් නිදහස් වෙලා මනුලොවත් සදෙව්ලොවත් බඹලොවත් ඉන්න පුළුවන්. පාරමී ගුණ දියුණු කරගත්තු අය සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවනටපත් වෙනවා. මේ පින්නතුන්ලාට අතිවිශාල පින්කම් දැක ගන්න සිදු කරගන්න වාසනාව ලැබුණා. ඒක හරි වටිනවා. විදුලි ආලෝක පූජාවෙන් ඒක ආලෝක කරලා මේ වටිනා ධර්ම මන්දිරයක් සකස් කරලා මේවා හරි බලති පින්කම්. සක්දේව රජතුමාට ලැබුණ පාණ්ඩු කම්බල සෛලාසනය කියලා විශාල වටිනා මහර්ග ආසනයක්. ඒ ආසනය බුදුරජාණන් වහන්සේට පූජා කළා. දැන් ඒක වාඩි වෙන්නේ නැහැ එතුමා. පූජා සත්කාර වන්දනාමාන කරන ආසනයක් බවට පත් කර තියෙනවා. එතුමට මේ තරම් විශාල මහා වටිනාකමක් ඇති දර්ශනීය
සක්‍ර භවනේ පිහිටි මේ ආසනේ එතුමට හම්බ වුණේ මේ වාගේ පින්කම් කළ නෙමෙයි. ඔය පාරේ අනේ නායට විවේක සුවයෙන් එන්න ගස් මුල් වල ගල් තැම්පත් කළා. මං මාවත් හැදුවා. ආනේ බඳු පින්කම් කරලා තමයි එතුමා දේවත්වයට පත් වුණේ. වාඩි වීමට ආසන දුන්න නිසා අර පාණ්ඩු කම්බල සෛලාසනේ එතුමට හම්බ වුණා. මේ වගේ ධර්මාසනයක් හැදුවොත් මොනතරම් පිනක් ලැබෙයිද? බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයටයි මේ ධර්ම ආසන පූජාව. ඊට එහා මෙවැනි ආසනයක් පරිහරණය කරන්න සුදුස්සෙක් ලෝකෙ නැහැ. බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේද සංඝ රත්නයේද පමණයි මේ ආසනය. එනිසා තමයි ගෞරවාන්විත විදිහට හදන්නේ. එහෙමනම් මේ සකස් කරපු අයට මොනතරම් පිනක් ලැබෙයි. අන්න ඒවා හිතලා නිතර නිතර සන්තෝෂයටපත් වෙන්න ඕන පින ගැන හිතලා. අපි දැන් මාතෘකාව පැත්තට බසිමු. බොහොම අගේ ඇති දේශනාවක්. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක මේ දේශනය පැවැත්වුවේ. දසේමේ භික්ඛවේ ධම්මා ඉට්ඨා කන්තා මනාපා දුර්ලභා ලෝකස්මේ. මහණෙනි ධර්ම 10ක් තිබෙනවා. ඒවා හිත ගත පිනවා යන ඉෂ්ඨම කාන්ත මනාප ලෝකේ හැමෝටම නොලැබෙන නිසා දුර්ලභ කරුණු 10ක් කියලා මාතෘකාවේ තිබු. ලෝක ජනතාව කෝටි 800 නම් ඒ හැමෝටම මේ ආනිසංස ටික ලැබිලා නැහැ. කොටසකට පළවෙනි එක බොහෝගා ඉට්ඨා කන්තා මනාපා දුර්ලභා ලෝකස්මෙන්. ඉෂ්ඨකාන්ත මනාප ලෝකේ හැමෝටම නොලැබෙන දුර්ලභ දෙයක් වූ භෝග සම්පatti. මිල මුදල්, කෙත්වතු, යාන වාහන ආදී සියලුම සම්පත් වැටෙන්නේ මේ භෝග සම්පත්තියට. ඒක ලැබෙන්න පින තියෙන්න ඕන. දාන ආදී පින්කම් කළා නම්, මවුට පියාට සැලකුවා නම්, බුද්ධ පූජා වන්දනාමාන කළා නම් කිසිම කෙනෙකුට භෝග සම්පත්තියෙන් මිල මුදල් වලින් අඩුවක් පාඩුවක් වෙන්න බෑ. අද මේ බුද්ධ ශාසනයේ පින්දහම් කරන අයට සංසාර ගමන සුවදායකයි. අඩුපාඩු නැහැ. ලෞකික වශයෙන්ුත් ලෝකෝත්තර වශයෙන්ුත් මහා සම්පත් ලබන්න පුළුවන්කම තියෙන. එච්චර ප්‍රබලයි. තමාට ලැබුණ මේ භෝග සම්පත්තිය මිල මුදල් ආදී පිනටයි ලැබුණේ කියන එක හිතන්න ඕන. ඇල් වතුර ටික ලැබෙන්න පිනක් ඕන. නැත්තම් වතුර නැහැ. සමහර පක්ෂීන් ඉන්න වතුර බොන්න බෑ, හොටේ දිගයි. වස්සාන වෙහි කාලෙට තමයි කට උඩට අල්ලන් එන වතුර ටිකක් බොන්න. බලන්න කොච්චර භයානක. තව සත්තුන් ඉන්නවා කෑම දකින්න නැහැ, ලැබෙන්නේ නැහැ. හේතුව සංසාරේ යමක් දීලා නැහැ. වතුර ටිකක් දීලා නැහැ. මවුට පියාට සලකලන දැන් විපාක ආපස්සට කරපොන මොකුත්ම නැහැ. යමක් ලැබුණේ පින නිසායි. නොලැබෙන්නේ පින මදි කෙනෙකුට යමක් දීලා නැති නිසා. යම් කිසි කෙනෙක් බුදුපසේ බුදු මහරහත් උතුමන්ගේ ගුණ සිහි කරලා වැඳුම් පිදුම් සත්කාර සම්මාන කරනවා නම් මේ මල් පහන් ගිලන්පස ආදී පූජා කරනවා නම් තුනුරුවන්ට දාන ආදී පූජා කරනවා නම් සසර වසනතුරු
භෝග සම්පත්තිය ලැබෙනවයි කියන එක සම්මා සම්බුදුරජාණන් වහන්සේම දේශනා කළා. දෙවැනි කාරණාව වන්නෝ වරණ සම්පත්තිය. හැමෝටම ප්‍රියමනාප මනරම් ජීවිතයක් ලැබෙන්නත් පින ඕන. තරහව, වෛරය, ක්‍රෝධ, ඊර්ෂ්‍යාව දුරු කරලා මෛත්‍රී භාවනා කරන්න ඕන. එතකොට ඒ ජීවිත දර්ශනීය. ඒ වගේම කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පා ගුණත් දියුණු කරන්න ඕන. ඒ වගේම ප්‍රියමනාප දේ පරිත්‍යාග කිරීම, දානමාන පින්කම් කිරීම, මේ වාගේ අලංකාර පින්කම් කිරීම, බුද්ධ පූජා භාජන සේදීම, පිරිසුදු කිරීම, විහෙර විහාර පිරිසුදු කිරීම, අතුපතු ගෑම, අන්න ඒගොල්ලෝ දර්ශනීය මනරම් පිරිසක් බවට පත් වෙනවා. දෙව්ලොවත් බොහෝම දැකුම් කළු අය, මනුලවත් දර්ශනීය අය. බලන්න පින. දද, වන, පිළිකා, කුෂ්ඨ රෝග, කබර රෝග කවදාකවත් හැදෙන්නේ නැහැ. ඒ නිසා ශාසනික වශයෙන් වතාවත් කිරීම, ඒ වගේම තුනුරුවන්ට ගෞරවය පුද කිරීම, මෛත්‍රී භාවනා කිරීම, ඒගොල්ලෝ දර්ශනීය ආනුභාව සම්පන්න ජීවිතයක් ලබනවයි කියන එක ධර්මයේ පෙන්වනවා. තරහ, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යාව ඒගොල්ලන්ට දුර්වර්ණ ජීවිත, හොඳ දැකුම් කළු ජීවිත හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මෛත්‍රී භාවනාවම පුළුවන් තරම් කරලා වෛර, තරහ, ක්‍රෝධ, ඊර්ෂ්‍යා දුරු කරගන්න ඕන. තුන්වෙනි කාරණාව ආරෝග්‍යං, නිරෝගී සම්පatti. ලෝකේ හැමෝටම නැහැ. ඒකයි දුර්ලභ. නිරෝගී සම්පත්තිය ලැබෙන්නේ සත්ව හිංසාවෙන් වළකින්න ඕන. සත්ව හිංසාවෙන් වැළකුණොත් ප්‍රධානානිසංස වාරය තමයි නිරෝගී සම්පත්තිය ලැබීම. බෙහෙත් ඖෂධ පූජාව, ගිලානෝපස්ථානේ, ගිලනුන් නෑවීම, කැවීම, පෙවීම, බෙහෙත් ගැල්වීම, මේ වගේනුත් ලැබෙන්නේ නිරෝගී සුවය. ඒ වගේම තුනුරුවන්ට උපස්ථාන කිරීම, ඒකෙනුත් නිරෝගී සම්පත්තිය ලැබෙනවා. කායික සුවයයි මානසික සුවය දෙකම හම්බ වෙනවා. එහෙමනම් නිරෝගී සම්පත්තිය බලාපොරොත්තුවෙන් තමයි සෑම කෙනෙකුම මේ උදාර පින්දහම් සිද්ධ කරගන්නේ. ඒ හැමෝටම ඒ නිරෝගී සුවය ලබන්නට පුළුවන්. මේ ශාසනයේ හිටිය බක්කුල මහරහතන් වහන්සේ පූර්ව බුද්ධ ශාසනයක බුදුරජාණන් වහන්සේත් භික්ෂූන් වහන්සේලා දැඩි ගිලන් බවට පත් වුණා. රටේ ජනතාවත් අද මේ වෛරසය වගේ පාෂණය, වමනය වැනි දරුණු රෝග හැදෙලා දුක් විඳිනවා. එවකට මේ බක්කොල ස්වාමීන් වහන්සේ ඉරිදිමත් ඍෂිවරයෙක්. එතුමා හිමාල වනාන්තරයෙන් විස මල් වගේක් ගෙනල්ලා ඉහළ දැම්මහම අර විසට විස කැපිලා ගිහිල්ලා රෝගී සෝ නිදා ප්‍රාර්ථනාවක් කළේ සංසාරේ මට කිසිම දවසක කිසිම ආබාධයක් නැතුව නිරෝගී සම්පත්තිය ලැබේවා කියලා. එහෙනම් බෙහෙත් හේත් කිරීම, උපස්ථාන කිරීමත් නිරෝගී සම්පත්තිය ලබා දෙන ගෞරවනීය පින්කමක්. සතුන්ට ගල් මුල් වලින් ගහනවා නම්, හිංසන පීඩන කරනවා නම් ඒගොල්ලන්ට නිරෝගී සම්පත්තිය ලැබෙන්නේ නැහැ.
දෙමව්පියන් සැලකුවේ නැහැ. ගුරුවරුන්ට සැලකුවේ නැහැ. ඒගොල්ලොන්ටත් නිරෝගී සම්පත ලැබෙන්නේ නැහැ. ගිලනෙක් දැකලා අහක බලන් යනවා. ඒ අයටත් නිරෝගී සම්පත ලැබෙන්නේ නැහැ. කියලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ පෙන්වනවා. ඊළඟට සීලං සිල්වන්ත බව. පන්සිල් රකින්නත් පින ඕන නැත්තම් බෑ. මේ පළාතේ මොනතරම් ජනතාවක් හිටියත් තුනුරුවන් සරණ ගිහිල්ලා පන්සිල් රකින්න කී දෙනාද? පොයට අටසිල් ගන්න කී දෙනාද? පන්සලට එන්නත් පින ඕන, පන්සිල් රකින්නත් අටසිල් ගන්නත් පින ඕන. පින නැත්තම් බෑ. සංසාරේ පුරුදු පුහුණු කරපු දේවල් වලට අනුවයි වර්තමාන භවයේ සකස් වී පවතින්නේ. සෝදුව, සුරාව, දුරාචාරය නිසා මේ සීලේ සම්පූර්ණයෙන් විනාශ කළා. පන්සල අමතක වුණා. පවට ගිජු වෙලා තුනුරුවන් අමතක වුණා. එහෙනම් ඒගොල්ලන්ට සංසාරික ජීවිත අවාසනාවන්තයි, දුර්ගතියමයි, සැප හම්බ වෙන්නේ නැහැ. සීලය ලැබිච්ච කෙනා නැවත නැවතත් ඒ සීලය ආරක්ෂා කළ දියුණු කරලා මහා බලවතෙක් වෙනවා. පියුමතරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයක ළමයෙක් පන්සිල් සමාදන් වී ආරක්ෂා කිරීමේ පින පැහැදිලි කරනවා. මේ ශාසනයේ පැවිදි වී රහත් වෙලේ රහතන් වහන්සේ මේ කියන්නේ. මම පියුමතරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පන්සිල් සමාදන් වීමේ පින හේතු කරගෙන කල්ප ලක්ෂයක් මං හිටියේ දෙව්ලොව සුගතියේ. මේ ශාසනයේ පැවිදි වීම නිවනටපත් උනේ සීලය ආරක්ෂා කිරීමේ පිනෙන් කියලා ඒ රහතන් වහන්සේමයි මේ ප්‍රකාශ කළේ. එහෙමනම් සීලය හොඳට ආරක්ෂා කරගන්න, සීලය රැකගන්න, සසර වසනතුරු නිවන් දකිනතුරු මහා ධනවතුන් අතරයි උපදින්නේ, සුගතියකමයි වාසය කරච්චර ප්‍රබලයි. සීලය රකින්නෙත් පිනට. සීලය නොරකින්නෝ සතර පායාදී දුකට වැටෙනවා, දුක් විඳින්න සිදු වෙනවා. ඊළඟ බ්‍රහ්මචර්යයන් සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරන්නේ පින් ඇත්තෝ පමණයි. අනිත් අයට බෑ. පංචශීලයේ අටසිල් රැකීම සීල ශික්ෂාව, බණ ඇසීම භාවනා කිරීමෙන් ලැබෙන චිත්ත සමාධි සමාධි ශික්ෂාව, බණ ඇසීමෙන් භාවනාවෙන් අධ්‍යාපනයෙන් ගුණ නෝන වැඩෙන එක ප්‍රඥා ශික්ෂාවයි. මේ ත්‍රිවිධ ශික්ෂාවද තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය, විසුද්ධි මාර්ගය, නිවන් මාර්ගය, අපන්නක ප්‍රතිපදාව, සල්ලේක ප්‍රතිපදාව, තෝටක ප්‍රතිපදාව, මෝනීය ප්‍රතිපදාව, ආර්ය වංශ ප්‍රතිපදාව නොයෙක් නම් කියනවා. හැබැයි සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙන්න ඕන. ඒ ගුණ ටික දියුණු කරන්නේ පින් ඇත්තෝ පමණයි සංසාරේ දියුණු කරගත්තු. සීලයට සමාධියට ප්‍රඥාවට විරුද්ධයි ගුණධර්ම නැති අය. ඒගොල්ලෝ කැමති නැහැ මේ සීලයට සමාධියට ප්‍රඥාවට. බෞද්ධ වුණත් එහෙමයි. ඊළඟට බාහු සච්ඡං ඉත්තං කන්තං මනාපං දුර්ලභං ලෝකසම් බහුස්වත භාවය. පුරාතන අධ්‍යාපන ක්‍රමයේ පොතපත පෑන පැන්සල තිබුණේ නැහැ. දවල් කාලයේ ගුරුවරයාගෙන් ඉගෙනගෙන මතක තියාගෙන රැයට සජ්ජායනය කරන. අකුරක්වත් අඩු නැතුව මේක ගෙනාව මේ ධර්මය. බාහිර අධ්‍යාපන ශාස්ත්‍රත් එහෙමයි. කටපාඩමෙන්ම තමයි මේ ඉගෙන ගත්තේ. ධාරණෝගත කරගෙන තමාගේ නිසි ප්‍රශ්නවල පිළිතුරු සපයලා දුන්නේ. එහෙනම් දැනුගත්කම බහුස්වත භාවය ලැබෙන්නේ සංසාරේ බනහපු අයට.
ශිල්ප ශාස්ත්‍ර උගන්වපු අයට භාවනා කරපු අයට සිහි කල්පනාවෙන් බහුශ්‍රත භාවය හම්බ වෙනවා දියුණු කරගන්න පුළුවන්. අනිත් අයට හම්බ වෙන්නේ නැහැ. බනට විරුද්ධ නම් බන ටිකක් අහන්නේ නැත්නම් භාවනාවක් කරන්නේ නැත්නම් සංසාරේ මෝඩ පුද්ගලයෙක් වෙනවා. බහුශ්‍රත කෙනෙක් දැනුගත් කෙනෙක් වෙන්න පුළුවන් කමක් නැහැ.